හොඳයි කවුරුත් নমස්කාර කියන්න පන්සිල් සමාදන්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුල්ලභං ච මනුස්සත්තං බුද්ධුප්පාදෝ ච දුල්ලභා දුල්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුල්ලභෝති. ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, මේ අවස්ථාවේ බලාපොරොත්තු වන්නේ මීට 3 මාසකදී අප අතරින් වෙන් වෙන්නට යෙදුන ඒ සුජාතා පත්මිනී කුමාරිහාමි
වන්නිනායක මෑණියන්ට ඒ වගේම අපේ මුතු කුමාරණ මැතිතුමාගේ ප්‍රියාදර මේ භාර්යාවට ඒ වගේම මේ ඥාතීන්ගේ ඥාතිවරියට පින්පෙත් අනුමෝදන් කිරීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීමටයි. ඉතින් විශේෂයෙන්ම එතුමිය තමන්ගේ ජීවිතයේදී 1953 8 වෙනි මාසේ 31 අද වගේ දවසක කියන්නේ උපන්දිනය අද යෙදෙන දවස ඒකත් විශේෂ අවස්ථාවක්. අවුරුදු 67ක් ගත වෙන මේ අද වගේ දවසක එතුමිය උපත ලැබලා 3 මාසයේ පුණ්‍ය කර්මය නැත්තම් එතුමියගේ අභාවයෙන් 3 මාසයක් ගත වෙන දිනයත් අදටම යෙදිලා තිබෙනවා. ඉතින් විශ්‍රාම යන විට එතුමිය අධි ශ්‍රේණියේ සිංහල ඒ අධිකරණ ලඝු ලේඛාවක් විදිහට කටයුතු කරලා ඒ වගේම අනුරාධපුර මහා අධිකරණයේ 1980 මාර්තු 1 වෙනි දින සිට ඒ කටයුතු කරලා සේවය ආරම්භ කරලා ඒ වගේම අනුරාධපුර මහා අධිකරණය, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය, කොළඹ වාණිජ්‍ය මහා අධිකරණය, සිවිල් අභියාචනා මහා අධිකරණය කියන මේ ස්ථානවල තමන්ගේ සේවාව සිද්ධ කරලා ඒ වගේම එතුමිය 1981 දී සැප්තැම්බර් 3 වන දින තව දින කිහිපයකින් එතුමියගේ ඒ විවාහ සංවත්සරයත් යෙදෙන දවසක්. ඉතින් අපේ මුතු කුමාරණ වගාරච්චිගේ අපේ පියරත්න මැතිතුමාණන් සමග විවාහ වෙලා ඒ යුග දිවියක් ඊටම හොඳින් ගත කරලා අවුරුදු 60 දී විශ්‍රාම ගිහිල්ලා එතුමියගේ හදිසියේ මේ විදිහට අසනීප තත්ත්වයක් ඇති වෙලා මේ පරලෝ යන්නට යෙදුණා. ඉතින් ඒ ආදරණීය දියණිය වාගිසානී අහිංසා මුතු කුමාරණ දියණියත් ඒ වගේම කලන චන්දසේකර ඉංජිනේරු තරුණ මහත්මයා ස්වාමි පුත්‍රයා විදිහට මේ කටයුත්තට සහභාගී වෙමින් ඉතින් විශේෂයෙන්ම මේ කුමාරි හාමි වන්නිනායක කියන නමට ගැලපෙන විදිහටම අපි අවුරුදු 20 ගානක් තිස්සේ මේ පවුලත් එක්ක ආශ්‍රය කරනවා. අපේ මුතු කුමාරණ මහත්මයා ඊ타ත්ම ලෙන්ගතුව අපේ දුකේදී සැපේදී කටයුතු කරන මහත්මයෙක්. විශේෂයෙන්ම ජපානයේදී එතුමා ජපානයේ ලෝකයේ තියෙන ප්‍රධානම කරාටේ සංවිධානයේ ප්‍රධාන නිලයක් දරමින් අධ්‍යක්ෂකවරයෙක් විදිහට ලෝකයේත් එක්කම කටයුතු කරන ඒ වගේ ජාත්‍යන්තර තරංග නිරීක්ෂකයෙක් විදිහට කටයුතු කරන එතුමාගේ ජීවිතයත් ඉතාමත්ම යා යුතු ගමන ඉදිරියටම ගිහිල්ලා කටයුතු කරපු ඒ වගේම කරන මහත්මයෙක්. ඒ වගේම එතුමාගේ ජීවිතයත් ඒ වගේ හැම වෙලාවකම තමන්ගේ ජීවිතය සටනක් විදිහට නැත්තම් අභියෝග ජය ගන්න හැම වෙලාවකම කටයුතු කරපු මහත්මයෙක්. ඉතින් ඒ සියලු අභියෝග ශක්තිමත් කරන ඉදිරියට යන්න අත දුන්න කෙනෙක් තමයි මේ සුජාතා පත්මිනී කුමාරියාමි වන්නිනායක මහත්මිය. එතුමිය පිළිබඳව අපි විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන්ට සිහිපත් කරන්නේ අපේ එදා අතීතයේ තිබුණා අපේ ගමේ ඒ වගේම අපේ රටේ හොඳ චාරිත්‍රයක් අම්මයි තාත්තයි කියන දෙන්න බොහෝම සමගියෙන් සමාදානෙන් වගේම ඒ තමන්ගේ ස්වාමි දියණිය ස්වාමි පුත්‍රයා කීයට එනකල් ඉඳලා හරි සමහර වෙලාවට ආහාර ගැනීම ආදි කොට ඇති. ඒ වගේම රටවල් වල ගියත් මෙතුමා ආහාර ගත්තද මොකද කරන්න කියලා හොයා බලමින් මේ විදිහට කටයුතු කරපු ඉතාමත්ම සුන්දර කාන්තාවක්. ඒ වගේම හැම වෙලාවකම බොහොම දැහැමිව ඒ වගේම ඉවසීමෙන් යුක්තව කටයුතු කරපු මෑණි කෙනෙක්. අපි ඒවා බොහොම හොඳට දන්නවා. අපේ මෑණියන් පවා නැති වුණ අවස්ථාවලදී නොයෙක් පින්කම් වලට මේ ගෘහයෙන් මෙතුමත් එක්ක දානමාන ආදී සකස් කරන ඇවිල්ලා තමන්ගේ ගෙදර වගේ නොයෙක් විදිහට පින්කම් වල යෙදිච්ච මෑණි කෙනෙක්. ඉතින් ඒ නිසා එතුමියගේ ජීවිතය බොහොම අඩු කාලයක් අවුරුදු 68ක් වගේ මේ වගේ 67ක් වගේ කාලයකදී එතුමිය මිය පරලෝ ගියේ. නමුත් එතුමිය ඒ කාලය තුලදී ඊ타ත්ම අංග සම්පූර්ණ ජීවිතයක් ගත කරලා
ඉතාමත්ම හොඳ අපේ දියණි කෙනෙකුත් හදලා ඉතින් දියණියගේ ඒ අන්තිම කාලය තුලදී දියණියට විවාහ මංගලයේ කටයුතු සිද්ධ කරලා අම්මා බොහොම සතුටටපත් වුණා. ඉතින් අපිත් එදා පිරිත් කියලා ආශිර්වාද කරා. ඉතින් ඒ නිසා දියණියක් විදිහටත් අම්මට කරන්න ඕන යුතුයකම් ඉටු කරා. ඒ නිසා බොහොම සතුටු වෙන්නට ඕන. අපි දැන් සමහර වෙලාවට හිතනවා අම්මා අපිත් එක්ක දැන් ඉන්නවා ඒක නිසා අදින් පස්සේ නැති වෙයි කියලානේ. ඒක එහෙම හිතන්න ඕනේ. අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ඒ වගේම අපේ පවුලේ කෙනෙක් අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ සමහර වෙලාවට ඔය පරදත්තූප ආත්මවල නැත්තම් වෙනත් പ്രേත ආත්ම වගේ ඒ වගේ හිටියොත් තමයි අපිත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ වෙන හොඳ ස්ථානික උපත ලැබලා නැතිකොට. ඉතින් ඒ විදිහට ඒ අම්මා හොඳ තැනකට යන්න පුළුවන් නම් ඊටාත්ම හොඳ වාසනාවන්ත ඒ පරලෝක ජීවිතයක් ගත කරන්න පුළුවන් නම් ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඒ නිසා අම්මා අද ඉඳලා අපට නැති වෙයි කියලා හිතන්න එපා. දැන් නැති වෙලා ඉවරයි. ඒ නිසා අම්මා හොඳ තැනකට යන්න තමයි අපි පින් දහම් කරන්නේ. ඒ නිසා අපේ මුතු කුමාරණ මහත්මයාත් බොහොම සංවේගයෙන් තවමත් ඉන්නවා. ඒ සංවේගය අපි දුරු කරගන්න ඕනේ. එතුමට ජීවිතේ අත්වැලක් වගේ වැඳිලා ඉඳලා මේ වගේ අද උපන්දිනයේ සමරන දවසක් එතුමිය 3 මාස පින්කම සිද්ධ කරන්න උනා. ඉතින් මේක ඇත්තටම අපි කල්පනා කරන් පස්සේ අද ලෝකේ කෝටි ගාණක් දැන් කොරෝනා වලින් මැරිලා තියෙනවා. සමහර අම්මා තාත්තා දරුවෝ ඒ සියලුම දෙනා නැති වෙලා ඒක පුජ්‍යලයක් විතරක් ඉතුරු වෙලා ඒ වගේ ජීවත් වෙන පවුල් අපට අහන්න ලැබිලා තියෙනවා. අර ඉතාලියේ මහා බිල්ඩිමක බිමට වැටිලා පනිනවා තමන්ගේ දරුවෝයි පවුලයි ඔක්කොම නැති වෙලා එයා විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ කොරෝනා වලින් ඒ විදිහට මහා වසංගත ඇති වෙලා කොච්චර දුකටපත් වෙලා තියෙනවද? ඒ නිසා අපේ මේ සුජාතා මෑණියන් ඇත්තටම තමන්ගේ ජීවිතේ හොඳ කාලයක් ගත කරලා හොඳ දරුවෙක් හදලා ඒ වගේම සමාජයටත් ඒ වගේම හැම කෙනෙකුටමත් තමන්ගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ඉටු කරලා ඒ විදිහට තමයි මේ පරලෝකීය. ඉතින් අපි මේක අපට කියන්න පුළුවන් කමක් නැහැ. කොයි කාලෙදී අපේ ජීවිත මේ විදිහට නැති වෙනවද කියලා. අපි හිතුවේ නැති විදිහට ලෝකෙ මහා ධන කුවේරයන් ඒ වගේම රජමාලිගාවල රජවරුන්ට පවා ඒ වගේම අගමැතිවරුන්ට පවා මේ කොරෝනා කියන මේ වසංගතයෙන් බොහොම දුකටපත් වෙනවා. ඉතින් මරණයටපත් වෙච්ච අය තවත් ඉන්නවා. ඉතින් පවුල් ගණන් නැති වෙනවා. ඉතින් තව අපට ඒ වගේ දේවල් දකින්න ලැබුණේ අපේ රටේ. කොහොම වුණත් ඒ වගේ මේ මරණය කියන ධර්මතාවය අපි හැම කෙනෙකුටම සිද්ධ වෙන දෙයක් කියන එක විශේෂයෙන් අපේ මුතු කුමාරණ මහත්මයා දියණියත් කල්පනා කරනවා. එහෙම කල්පනා කරලා අම්මා වෙනුවෙන් කරන්න තියෙන ඒ පින් දහම් කරලා එතුමිය කොහොමද ජීවත් වුනේ, අම්මගේ ජීවිතේ කොහොමද ගත වුනේ, එහෙම කියලා ඒ තමන්ගේ පියතුමාට කරන්න ඕන යුතුයකම් ඉටු කරමින් ඒ වගේම ස්වාමි පුත්‍රයා විදිහට දැන් විවාහ වෙලා ඉන්න දියණියක් විදිහට ඒ කරන්න ඕන යුතුයකම් ඉටු කරමින් හොඳ දියණියක් විදිහට ඒ අම්මගේ හොඳ ගතිගුණ ආරක්ෂා කරගනිමින් කටයුතු කරොත් තමයි ඒ අම්මට කරන යුතුයකමක් වෙන්නේ. ඒ වගේම අම්මට කරන සැලකිල්ලක් වෙන්නේ. ඊට පස්සේ අම්මා ඉන්න ලෝකෙක ඉඳලා දකී බලයි. ඒක නිසා අම්මා ගැන පරලොව කොහෙද ඉන්නේ අපිත් එක්ක ඉන්න ඕන එහෙම කියන හැඟීමක් ඇති නොකරගත්තට කමක් නැහැ. ඒ අම්මට දෙන්න පුළුවන් කරන්න පුළුවන්. අපි දන්නවානේ බොහෝම අම්මා ළඟ ඉඳගෙන වෙහෙස මහන්සි වෙලා නිදි මරාගෙන මේ සියලුම කටයුතු කරා අපි දන්නවා ඒක හොඳ. අපේ මුතු කුමාරණ මහත්මයාත් ඒ වැඩ ඔක්කොම තිබුණත් මහා වියදම් කර විශාල විදිහට කැප වුණා ජීවිතේ බේරා ගන්න. ඉතින් මේ හැම දෙයක් මේ විදිහට සිද්ධ කරලා මේ මරණයෙන් බේරෙන්න පුළුවන් කමක් ඇති වුණේ නැහැ. ඒ නිසා එතුමියට කරන්න ඕන යුතුයකමක් විදිහට මේ අවස්ථාවේ මේ ඥාතීන් හිතවතුන් එකතු කරගෙන අපේ මුතු කුමාරන් මහත්මයා සමාජයට රටට ඒ වගේම නීති ශාස්ත්‍රයට ඒ තමන්ගෙන් කෙරෙන්න ඕන විශාල යුතුයකම් රාශියක් ඉෂ්ට කරලා අද එතුමත් ඒ විදිහට අපි හැම කෙනෙක්ම ටික ටික වයසට යන යුගය. ඒ නිසා මේ මෑණියන්ට කරන්න ඕන යුතුයකමක් විදිහට දැන් මේ අවස්ථාවේ පටන් අපි ධර්ම ශ්‍රවණය කරලා එතුමියට පින්පෙත් අනුමෝදන් කිරීමට හොඳ ශ්‍රද්ධා චේතනා ඇති කරගෙන ඒ වගේම බුදුදහම පෙන්නනවා අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති දිට්ඨින් උජුං කරෝති කියන විදිහට ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අපි සමහර වෙලාවට ඇහුව දේ අහනවා. අසුතං සුනාති සුතං පරියෝදපේති. ඒ වගේම ඒ ඇහුව ධර්මය තව තවත් අපි අපට අහගත්ත ධර්මය හොඳට ඒ පිළිබඳව තවත් අපි තේරුම් අරගෙන ඒ වගේ මේ ධර්මයත් එක්ක අපි හැසිරෙමින් නැත්නම්
කටයුතු කරමින් එහෙම ධර්ම ශ්‍රවණය කරොත් තමයි අපට ඒ ධර්ම ශ්‍රවණයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඒ විදිහට සද්ධා චේතනා ඇති කරගෙන බොහොම හොඳින් සුළු වේලාවක් හෝ කරුණු ටිකක් තමන් අවබෝධ කරගෙන ඒ ධර්මය ඒ ශ්‍රවණය කිරීම තුළින් ලබන සීල කුසල ධර්මයන්ගේ වාසනා ශක්තියෙන් අද උපන්දිනයේ ලැබමින් 3 මාසයක් ගත වෙන ඒ සුජාතා පත්මිනී කුමාරියාමි වනිනායක මෑණියන් යංශ භව්‍ය ස්ථානයක දුගති ස්ථානයක වේ නම් මේ පින් අනුමෝදන් වෙලා සබදටපත් වේවා උතුම් නිවන් සම්පත් වෙනසම හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරමු. මම මුලින් සිහිපත් කරන්නට යෙදුන ගාථා ධර්මයට අනුව අප්පමාද සූත්‍රයට අනුව සුළු වේලාවක් ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම සිහිපත් කරන්නට යෙදුනා විශේෂයෙන්ම අපි මේ ලෝකයේ ඊ타ත්ම දුර්ලභ කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ දුර්ලභ කරුණු විදිහට දේශනා කරන්නේ කුමක්ද? දුර්ලභංච manussත්තං. මේ මිනිසත් බවක් ලැබීම බොහෝම දුර්ලභ දෙයක්. ඒකට හේතුව තමයි බුදුදහම අනුව අපි විග්‍රහ කරනකොට මේ ආත්ම භාවවල සත්ව ලෝක, ඒ වගේම പ്രേත ලෝක, ඒ වගේම දිව්‍ය ලෝක කියලා මහා ලෝක විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම නොපෙනෙන රූපාවචර, අරූපාවචර කියලා ඒ වගේ ලෝක තියෙනවා. ඉතින් මේ වගේ උපත ලැබුවන් පස්සේ අපට බුදු කෙනෙක් පහළ වෙනවා නම් බුදු කෙනෙක් විදියට රහත් භාවයට පත් වෙලා නිවන් දකින්න පුළුවන් එකම ආත්ම භාවය තමයි මේ මනුස්සාත් භාවය. නැත්තම් බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් අසංකේය කල්ප ගානක් පෙරම් පුරලා උන්වහන්සේ සොයාගත්ත ධර්මයේ තමයි මේ මනුස්සාත් භාවයක් ලබාගෙන මේ මනුස්සාත් භාවයේදී තමයි මේ සෝවාන් සකුදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල ලබලා නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි තියෙනවා අපි අනාගාමි තත්වයන්ටපත් වෙලා සමහර වෙලාවට නානා විදිහේ බ්‍රහ්ම ලෝකවල ඉපදුනාන් පස්සේ ඒ ලෝකවලින්ම චුත වෙලා නිවන් ලබලා ඒ විදිහට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ සියලු කටයුතු කරන්න අපට ඒ ආත්ම භාවය ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ මිනිස් ආත්ම භාවය. එතකොට මේ මිනිස් ආත්ම භාවයක වටිනාකම කියන එක අපට මෙච්චරයි කියලා අපට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. මේ පින්නතුන් දන්නවා අපි කොච්චරවත් දැකලා තියෙනවා අඳගොළු විහිරි අය, ඒ වගේම ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන් පේන්නේ නැති අය, ඒ වගේම කිසිම දෙයක් කතා කරන්න බැරුව කෙනෙක් විසින් සියලුම අප උපස්ථාන කරමින් දුකසේ ජීවත් වන දරුවෝ, ළමයි, වැඩිහිටියෝ මේ වගේ වසර ගණන් දුක් විඳින ඒ වගේ අය ඉන්න ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ ඇත්තෝ ඇත්තට මේ විදිහට උපත ලැබලා තියෙන නොඑක් විදිහට මේ අපි කරන අකුසල ධර්ම නිසා. ඉතින් අපි කරපු කුසල ධර්ම නිසා තමයි අපට ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන් තියෙන, බුද්ධියක් තියෙන, ප්‍රඥාවක් තියෙන පිරිසක් විදිහට අපට යමක් හොඳ නරක තේරුම් ගන්න පුළුවන් පිරිසක් විදිහට උපත ලබන්නේ. ඉතින් ඒ වාසනාවන්ත ජීවිතය අපි ගත කරලා තියෙනවා. එතකොට ඒ මනුස්සාත් භාවයක් ලබාගත් අපි ඊට පස්සේ ඒ මනුස්සාත් භාවය ඊ타ත්ම මේ ලෝකේ අපි දන්නවා දැන් අද සෝමාලියා වගේ රටවල් වල අවුරුදු 30 35 40 තමයි පරමායුෂ වෙලා තියෙන්නේ. ඊටත් වඩා පහළ මට්ටමට පත් වෙලා තියෙනවා. අපි චක්කවර්ති සීනාන්ද සූත්‍රය වගේ සූත්‍රවල මේ ලෝකේ කොහොමද විනාශ වෙන්නේ කියලා අපි දකිනවා. අද ඒ වගේ මේ අපට නොපෙනුනාට මේ ලෝකයේ තුලම අද ඒ වගේ බොහෝම පරිහානියටපත් වෙච්ච සමාජ තියෙනවා. ඒ වගේම රටවල් තියෙනවා. ඒ රටවල් තුල ධර්මයක් කියලා දෙයක් කිසිම දෙයක් නැහැ. ධර්මයේ නැතුව පහුගිය දවසක අපි දැක්කා එක වැඩසටහනක්. ඒ වැඩසටහනේදී අර පොඩි දරුවන්ගේ පටන්, ඒ කියන්නේ අවුරුදු 10 12 ළමයින්ගේ පටන් මත්පැන් පාවෙන කියන්නේ. ඒ මත්පැන් මොනවාද? මේ ගුවන් යානාවලින් ඒ වගේ වෙනත් ලොරි වලින් ඒ වගේ වීසි කරන අර අපද්‍රව්‍ය නැත්තම් තෙල් වර්ග ඒවා මත්පැන් විදිහට පාවිච්චි කරමින් ඒ විදිහට ඒවා මත්පැන් විදිහට භාවිතා කරනවා. ඉතින් අර ළමා පරපුර මේ සමාජයේම පුදුම විදිහට විනාශ වෙලා ගිහිල්ලා. බලන්න කොච්චර මේ දියුණු රට ලෝකේ අර වගේ විනාශයටපත් වෙච්ච සමාජ දැන් තියෙනවා අපිට දකින්න. ඒ වගේම ආහාර විදිහට බලන්න මැටි රොටි වගේ හදාගෙන ඒවා තමයි ආහාරයට ගන්න. ඉතින් මේවා චක්කවර්ති සීනාන්ද සූත්‍රයේදී පෙන්නනවා මේ වගේ සමාජයක් ඇති වෙන අනාගතයේ අවුරුදු අසංකේය ගණන් ආයුෂ තියෙන මේ සමාජයක් ඇති වෙනවා. ඒ
ඇවිල්ලා අවුරුදු 80000 දක්වා වයස කෙටි වෙලා එතන ඉඳලා දිගින් දිගට මහා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැත්නම් කස්සප මහරහතන් වහන්සේ උපත ලැබුවන් පස්සේ අවුරුදු 20000 තමයි පරම ආයුෂ. ඉතින් මේ පරම ආයුෂ එතන ඉඳලා තමයි දිගට පහළට වැටිගෙන යන්නේ. ඒ වැටිගෙන යනවා කියලා කියන්නේ අපේ මේ තියෙන ಗುಣධර්ම නැති වෙලා යනවා. අපේ තුල තියෙන ප්‍රාණඝාත, අදත්ත දාන, කාමීත්‍යාචාර ආදී කොට ඇති මේ වගේ මහා පහළ මට්ටමට මේවා වැඩි දියුණු වෙමින් යනවා. ඒ වගේ මිනිස්සු තුල අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, දැඩි ආශාවන්, දැඩි ලෝභකම, ඒ වගේම මිත්‍යා දෘෂ්ටික අදහස්, නත්ති දින්නන්, නත්ති ඉත්තන්, නත්ති සුතම් මේ විදිහට කියන මේ දස මිත්‍යා දෘෂ්ටි වලින් දන් දීමෙන් වැඩක් නැහැ, දෙමව්පියන්ට සැලකීමෙන් වැඩක් නැහැ, වැඩිහිටියන් සැලකීමෙන් වැඩක් නැහැ. මේ විදිහට මේ බොහෝ පහළ මට්ටමට මේ සමාජයේ වැටීගෙන එනවා. මේ අගුණ ධර්ම නැත්තම් මේවා දිගට පුරුදු වෙගෙන එනකොට අර උපදින මිනිස්සුන්ගේ ආයුෂ එන්නෙන්නම කෙටි වෙනවා. ඒ කියන්නේ ගුණ ධර්ම පෝෂණය නැති වෙනකොට නැත්තම් තමන්ගේ හදවත් තුල අර නරක සිතිවිලි ඒ වගේ දේවල් තියෙනකොට පුජ්‍යලයට ඇති වෙන එකම දේ තමයි අර විදිහට තමන්ගේ ආයුෂ කෙටි වීම. හොඳයි බලන්න ඔබ සියලු දෙනාම බොහොම හොඳට මේ පංචශීල ප්‍රතිපත්තියේ පිහිටමින් මේ වගේ හදිසියේ නෙමෙයි අපට පිළිකා රෝග වගේ ඔය වගේ රෝග ඇති වෙලා සමහර වෙලාවට අපිට ලෙඩ දුක් ඇති වෙනවා. එහෙම නැතුව ගත කරන හොඳ ජීවිත තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතුමා ජපානයත් එක්ක සම්බන්ධ නිසා අපි දැන් වසර ගාණක් ඉන්න නිසා අපට පේනවා ලෝකේ වැඩිම ආයුෂ තියෙන පිරිසක් ඉන්නේ දැනට ජපානයේ. කියන්නේ අවුරුදු 100 පහු කරපු අය ලක්ෂ 20කට වඩා එහා ජීවත් වෙනවා කියලා කියන්නේ. ඊටත් වඩා පිරිසක් ඉන්නවා අවුරුදු 90 80 ඒ තරමට. දැන් ඒගොල්ලොන්ට අවුරුදු 65 70 දී පෙන්ෂන් දුන්නා. ඉතින් ඒක කරන්න බෑ කියලා දැන් අවුරුදු 70 දක්වා දික් කරන්න යනවා. ඒ තරමට ආයුෂ තියෙනවා. ඒකට හේතුව තමයි මම දකින එක දෙයක් තමයි මේ මිනිස්සු ඇත්තටම මේ අපි වගේ හැමදාම පන්සිල් ගන්නෑ. ඒ වගේම මේ මිනිස්සු අපි වගේ නරක වැඩ කරන්නේ බොහෝම අඩුවෙන් තමයි කන බොන දෙයක් වුණත් ඒ වගේම ඒව ක්‍රමානුකූලව ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගනිමින් මනස නරක විදිහට හසුරුව ගන්න. ඉතින් ඒ නිසා බලන්න එතනම තියෙනවා මේ ආයුෂ දික් කර ගැනීමට. ඉතින් ඒ වගේ මේ ආයුෂ කියන එක දික් කර ගන්න පුළුවන් එකම දේ තමයි අපි මේ මනස පිරිසිදුව තබා ගැනීම. ඒ වගේම මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මදමාන ආදී මේ වගේ අපි ඈත් වීම ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී කොට ඇති ඒ සියලු සමාජයේ වගේ කියලා කියනවා නෙමෙයි. නමුත් බොහෝ පිරිසක් අර විදිහට නිසා ආයුෂයෙන් බොහෝම දීර්ඝයි. අපි දන්නවා අපිත් එක්ක ඉන්න තාමත් මේ වයසක ජපන් ජෝඩුවක් අවුරුදු 98ක් විතර වෙනවා. හොඳට වැඩ කරනවා. ඒ අපි ඉන්න පන්සල් ළඟ ඉන්නවා මේ උදේ පාන්දර එනවා බයිසිකලේ එන්නේ කිලෝමීටර් 2-3ක් කන්දකුත් නැගලා ඇවිල්ලා උදේ පාන්දර ඉඳලා කුදු වෙලා ඉන්නේ දැන්. නමුත් කිසිම ලෙඩක් නැහැ. හැමදාම මොකද කරන්නේ මේ ගොවිතැන් කරනවා. මොනවද කරන්නේ මේ පොඩි දේවල් අක්කර භාගයක් විතර තියෙනවා. හැමදාම මොනවා හරි ගොවිතැනක් කරනවා. ඊට පස්සේ ඒ ටික එතනම හැදුනන් පස්සේ විකුණනවා. ඒක තමයි උන්දගේ මේ තියෙන විනෝදාංශය. ඉතින් උන්දගෙන් ඇහුවන් පස්සේ කිසිම රෝගයක් නැහැ. තවත් දැන් අවුරුදු 98කට ළඟයි. ඉතින් 100 නෙමෙයි 120ක් විතර මං හිතන්නේ ජීවත් වෙයි. ඒ වගේ අර වචනකින්වත් කිසිම කෙනෙකුට කරදරයක් නැතුව ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී කොට මේ වැරදි වලින් දුර වෙච්ච අය ඒගොල්ලෝ. ඉතින් ඒ නිසා අර වගේ ආයුෂ කියන එක දීර්ඝ වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ විදිහටම තමයි මේ සමාජයේ අර වගේ කීව රටවල් වල මේ ಗುಣධර්ම පිරිහෙන්න මත්පැන් පානයෙන් ඒ වගේම දුෂ්චරිත වලින් අවුරුදු 8 9 10 ළමයි ඒ විදිහට විවාහ කරගන්නවා, දූෂණය කරනවා. ඒවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මෙන්න මේ විදිහට අශීලාචාර විදිහට ඒ සමාජයේ පරිහානිය කරා ගමන් කරනකොට මිනිස්සු තුළ අර අවුරුදු 80000 අසංඛේය දක්වා තිබුණ ආයුෂ පවා කෙටි වෙලා අවසානයේ අවුරුදු 10 කියන පරමායුෂ තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක දැන් දිගින් දිගට යන දෙයක්. දැන් අපට අවුරුදු 70 අපේ පරමායුෂ කියලා තියෙනවා අපේ ලංකාවේ. ඉතින් ඒක දැන් සිද්ධ වෙමින් පවතිනවා අපට පේනවා. ඉතින් ඒ වගේම ආයුෂ තියෙන ඇත්තොත් ඉන්නවා. ඉතින් අපි ගොඩාක් වසවිස දේවල් පාවිච්චි වෙනවා. ඒක සමාජය විසින් අපි මේ විදිහට නැත්තම් රටකින් අපි ඒ වගේ දේවල් වලින් ආරක්ෂා කරලා ඒ වගේ කටයුතු නොකරන නිසා
නමුත් දියුණු සමාජවල කනබොන දේද ඒ සියලු දේවල් ඒ ඇත්තන්ට පරිශීලනය කරන්න ඉතාමත් හොඳ දේවල් තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙනුත් දීර්ඝායුෂ ලැබෙනවා. තමන්ගේ පැවැත්ම අනුවත් දීර්ඝායුෂ ලැබෙනවා. ඉතින් මෙහෙම ගත්තන් පස්සේ මේ අවුරුදු 10 දක්වා පරමායුෂ තියෙන මිනිස්සු තුල අවසානයේ ඇති වෙන්නේ මොකද්ද? අර මේ මුවන් දකින්න නැත්තම් වැද්දෝ මුවෙක් දැක්කන් පස්සේ පසුපස ගිහිල්ලා මරනවා වගේ පසුපස්සේ හැම වෙලාවකම මෘග සංඥාව කියන එක මිනිස්සු තුල ඇති වෙනවා. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියනවා මේව ඇති වෙලා තමන්ගේ නංගිලද සහෝදරියෝද පුංචි අම්මද මෙහෙම කියලා කිසිම හැඟීමක් නැහැ. ඒ තරමට දුරාචාර වැඩවල යෙදෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් මේ හැම පැත්තකින්ම ඒ දුරාචාරකන්ද, සත්ව ඝාතනද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරයද මේ ඔක්කොම එකින් එකට ඇවිල්ලා මහා දරුණු සිතිවිලි වලින් යුක්තව අර මිනිස්සු පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීමත් එක්ක තමයි අවුරුදු 10 දක්වා අර විදිහට මේ තමන්ගේ ආයුෂ කිටි වෙලා යන්නේ. ඉතින් එතකොට නැවතත් මේ අවුරුදු මේ විදිහට මේ විනාශයක් ඇති වෙන බව දෙවිවරු වගේ අය කියනවා. මේ මිනිස්සුන්ට ඇවිල්ලා මේ වගේ කාලයක් ඇති වෙනවා. ඒ නිසා ගුණධර්ම වඩන්න, මෛත්‍රී කරන්න, මෙහෙම කටයුතු කරන්න කියලා ඒ දැන්වීම යම්සි කෙනෙක් ශ්‍රද්ධාව තියෙන ඒ වගේම ගුණධර්ම පින්දාම් කරපු සමහර පුජ්‍යලියෝ මේ පිළිබඳව කල්පනා කරනවා. අර වගේ මෘගසන් වර්ෂාවක් එනවා. ඒ වැස්සට අහු වෙන අය මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා විනාශයටපත් වෙන. ඒ නිසා ආරක්ෂා වෙන්න කියලා මේ අත්තු කියාගෙන යනවා. ඉතින් මේක ඇහුම්කන් දෙන බොහෝ දෙනෙක් මොකද කරන්නේ? අර විදිහට ඒකෙන් ආරක්ෂා වෙන්න නොඑක් විදිහට ගල් ගුහා වගේ ආරක්ෂක ස්ථානවල ඉන්නවා. අර වැස්සට ඒවට අහුවෙච්ච පුජ්‍යලියෝ කා කොටාගෙන මරණයටපත් වෙනවා. පස්සේ මේ ඉතුරු වෙච්ච මිනිස්සු කල්පනා කරනවා ඇයි අපි මේ විදිහේ තත්වයකටපත් උනේ? මේ වගේ මහා භයානක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ මොකද කියලා කල්පනා කරනවා. ඒ කල්පනා කරනකොට ඒ ඇත්තම හිතනවා අපේ තුල කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව ඒ ගුණධර්ම නැති වුන නිසා තමයි මේ තත්වයට අපිපත් උනේ. මෙහෙම කියලා කල්පනා කරන මේ මිනිස්සු තුල පළවෙනියෙන් කරුණාව, මෛත්‍රිය ඇති වුණාන් පස්සේ ඒගොල්ලොන් උපත ලබන දරුවන්ට අර අවුරුදු 10 පරමායුෂ අවුරුදු 20 වෙනවා. ඒගොල්ලොන්ගේ දරුවන්ට අවුරුදු 40 පරමායුෂ තියෙන අය මේ විදිහට අවුරුදු අසංඛේය දක්වා නැවතත් ආයුෂ වර්ධනය වෙලා යනවා. ඒකට බලන්න ආයුෂ වර්ධනය වෙන්නේ කොහොමද? මේ ගුණධර්ම නිසා. ඒ කියන්නේ මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාව, ඒ වගේම අපි තුල තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මේ වගේන් තොර වෙච්ච ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර ආදී කොට මේ වගේන් තොර වෙලා ඉදිරියට යනකොට ආයුෂය, වර්ණය, සැප, බල, ප්‍රඥා කියන මේවා වර්ධනය වෙලා මේ විදිහට ඒ සමාජයේ අසංකේය දක්වා තමන්ගේ ආයුෂ වර්ධනය වෙනවා. ඉතින් බලන්න මේවා මේ අපි කියන දේවල් නෙමෙයි. මේවා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ චක්කවර්ති සීනාන්ද සූත්‍රයේ හොඳට බලන්න, මේවා කියවන්න, මේවා තේරුම් ගන්න. මේවා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකේ අසහාය. ඒ වගේම උන්වහන්සේගේ වචනයක් කවදාවත් බොරු කියලා කියන්න පුළුවන් කෙනෙක් නෑ. ඒ වගේම උන්වහන්සේක වචනයක් පිට කරන්නේ නැහැ කවදාවත් සත්‍ය නොවන වචනයක්. ඒක නිසා තමයි උන්වහන්සේගේ ධර්මය තව තවත් ඒ විදිහට අධ්‍යයනය කරනකොට ඒ තුල ජීවත් වෙනකොට මේක ලොකු ශක්තියක් ඇති වෙනවා. මහා බලයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ විදිහට දේශනා කරන්නට යෙදුනේ මේ මනුස්සාත් භාවයක් ලබන එක නැත්තම් මිනිස්සෙක් විදිහට උපත ලබනවා කියන එක කොච්චර අපහසු දෙයක්ද? ඒක රැකගන්නවා කියන එක කොච්චර අපහසු දෙයක්ද? ඒ වගේම ප්‍රඥාවන්ත පුජ්‍යලයක්, ධාර්මික පුජ්‍යලයක් විදිහට ජීවත් වෙනවා කියන එක කොච්චර අපහසු දෙයක්ද? ඒ නිසා පින්වත් ඔබ සියලු දෙනාම ඒ විදිහට ඒ වාසනාවන්ත ජීවිතය ලබාගෙන තියෙනවා. මනුස්සාත් භාවයක් ලබාගෙන තියෙනවා. හොඳ ප්‍රඥාවක් තියෙනවා, බුද්ධියක් තියෙනවා, තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම මේ මනුස්සාත් භාවය බොහෝ වටිනා දෙයක් විදිහට කල්පනා කරන්න ඕන. අපේ මුතු කුමාරණ මහත්මයා මේ ලොකු සටන්කාරයෙක්. ඉතින් එතුමා ඒ ඉදිරියට යන්න පුළුවන් ඉදිරියටම ගියා සටන් නැත්තම් කරාටේ සටන් ක්‍රමේ. ලෝකයේම නොඑක් රටවල් වල ගිහිල්ලා මහා විශාල විදිහට එතුමා කැප වුණා. ඉතින් ඒ වගේම තමයි එතුමාගේ ඒ සාර්ථක ජීවිතය. අනිත් පැත්තෙන් එතුමාගේ රැකියාව පැත්තෙන් ගත්තත් බොහොම කෙලින් දැඩිව ක්‍රියා කරපු කෙනෙක්.
ඉතින් අපි දන්නවා බොහෝම නඩුකාරවරු බොහෝ පිරිසක් අපට හඳුන්වලා දීලා තියෙනවා. ඒ හැම කෙනෙක්ම ගරු කරන්නේ මෙතුමාගේ තිබුණේ හොඳ ගුණධර්ම නිසා. ඒ වගේම පොත්පත් ලියලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලබලා එතුමාගේ මිනිස්සාත් භාවයේ ලෞකික විදිහට දැන් බොහොම හොඳට ශක්තිමත් කරගත්තා. ඒ නිසා දැන් අපි එතුමාට ආරාධනා කරන්නේ ඔය ශක්තිමත් මනුස්සාත් භාවය දැන් ධර්මයේ පැත්තට යොමු කරන්න ඕන. බුදුහාඳුරන්ගේ බුද්ධ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගෙන ඔය සටන වගේ හොඳ සටනක් කරන්න ඕන මේ ජීවිතේ. එතකොට මං හිතන්නේ අපේ සුජාත නෝනත් කොහේ හරි ඉන්නවනම් අපේ මහත්තයා දැන් මේ වගේ ලොකු සටන් කරලා අද බොහෝම ඉදිරියට ඇවිල්ලා ඉන්නවා මේ ධර්ම සටනකුත් ජය ගන්න යනවා කියලා. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. ওই දුක එතකොට දුරු වෙනවා. දුක කියන එක අපට ඇති වෙනවා. වේදනාව ඇති වෙනවා. ඉතින් මේ බුදුහාඳුර පළවෙනියම දුක්ඛ සත්‍ය අපට දේශනා කරේ එකයි මේ සියලු දේම අනිත්‍යයි කියලා. ඉතින් එතකොට අපට හිතන්න පුළුවන්කම තියෙනවා බලන්න ජීවිතයක තරුණ කාලයක් තිබුණා. හොඳ භාර්යාවක් විදියට කටයුතු කරා. ඒ වගේම හොඳ දියණි කෙනෙක් හැදුවා. යුතුයකම් ඉටු කරා. ඒ වගේම ඒ හැම දෙයක්ම කරලා එතුමිය ඊට ඉක්මනටම අපෙන් වෙන් වෙලා ගියා. ඉතින් බලන්න මේ ශරීරයේ තියෙන හැටි. මේ ලෙඩ දුක් වෙනවා. මේ නානා විදිහේ ලෙඩ දුක් වෙනවා. ඉතින් පිළිකා හැදෙනවා. එක එක ලෙඩ හැදෙනවා අපට. ඉතින් ජීවත් වෙන්න අපි ලොකු සටනක් කරනවා. මහා විශාල වියදම් කරනවා. ඉතින් ඒ සියලු දේ ඔබතුමා කරා. ඉතින් ඒ තමන්ගේ ස්වාමි දියණිය ජීවත් කරවන්න පුළුවන් ලොකු සටනකුත් කරා. ඒකට ජීවිතයේ ඔබතුමා ලොකු සටන් කලාවක් එක්ක ජීවිතයත් අපි දැකලා තියෙනවා. ඒ කාලේ අපි හරි දකින්න ආසාවෙන් හිටියා මේ ට්‍රැක්ටර් ලොරි තමන්ගේ ඇඟ උඩින් ඒ විදිහට ගෙනියන්න. පහුගිය කාලෙත් එහෙම කරන්න ගිහිල්ලා බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. දැන් වයසත් එක්ක ඒවා අත්හරින්න කියලා. ඒ වගේ ලොකු චිත්ත ශක්තියක් තියෙනවා. මම හිතනවා මෙතුමා හරියට මේ ධර්මයේ පැත්තෙන් යොමු වෙලා ඒ පැත්තට බණ භාවනා කරලා ටිකක් ශක්තිමත් වුණොත් මං හිතනවා අපේ මේ මුතු කුමාරන් මහත්මයා හොඳ ධර්මයේ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් මාර්ගඵල පවා ලබන්න පුළුවන් බොහොම චිත්ත ශක්තියක් තියෙන කෙනෙක් විදිහට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ අනිත්‍යයන්වත් අපි සිහිපත් කරන්න මේ ජීවිතවල මේ ධර්මතාවයේ තේරුම් ගන්න ඕන. මේ අම්මලා මේ වැඩිහිටියෝ දරුවෝ අපි හැම කෙනෙකුටම මේ හොඳම දේ තමයි මේ කොරෝනා ජීවිතේ. බලන්න කොච්චර අර එක ධනපතියෙක් හිටියා. එයාට ගුවන් යානා තියෙනවා, හෝටල් තියෙනවා, බැංකු තියෙනවා. මේ වගේ පවා තිබුණ අන්තිමට එයාගේ දියණිය කියනවා අපේ තාත්තට මහා ධනයක් තිබුණත් හුස්ම ටිකක් ගන්න බැරුව මිය පරලෝ ගියා කියලා. ඉතින් කෝටි ගාණක් තිබුණත් මොනවා තිබුණත් හුස්ම ටිකක් ගන්න බැරි වුණා අන්තිමට. ඒකනේ කරගන්න බැරි වුණ අපහසුම දේ. කොච්චර ධනෙ තිබුණත් වැඩක් තිබුණත්. ඉතින් ඒ විදිහට බලන්න කොච්චර මේ ලෝකෙ එහෙමද කියලා. දැන් පහුගිය කාලේ අර මේ බෝම්බෙන් පිපුරුණ අර හෝටලයේදී මේ ඒකෙදි නැති වුණ මහා කෝටිපති ව්‍යාපාරිකේ තමන්ගේ නෝනද ඒගොල්ලෝ ඔක්කොම නැති වෙලා දරුවොත් එක්ක මේ වෙලා අන්තිමට එතුමා මරණයටපත් වුණා. මොනතරම් ධනෙ තිබුණත් අච්චර ඈත ඉඳලා ඇවිල්ලා මේ රටට ඇවිල්ලා මේ ජීවිතය පරිත්‍යාග කරන්න උනා. මේ විදිහට අපි ධන කුවේරයෝ ගැන දන්නවා. නොඑක් විදිහේ පුජ්‍යලයෝ ඉන්නවා ඉතින්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන හැම වෙලාවකම මේක 아무තු දෙයක් නෙමේ බුදුදහම කියන්නේ සජීවී දෙයක්. අපි හිතනවා නම් මෙතන වාඩි වෙලා භාවනා කිරීම තමයි භාවනා කරනවා කියන්නේ. එහෙම නෙමේ. භාවනා කරනවා කියන එක අපි මේ හැම වෙලාවකම අපි හිතන්න පුළුවන් වෙනවා. අපි දැන් සමහර වෙලාවට මල ගෙවල් වලට යනවා. මොනවා හරි අරගෙන ගිහිල්ලා පැත්තකට වෙලා කතා කර කර හිටගෙන ඉන්නවා. සමහර ඒ වගේ ඇවිල්ලා. නමුත් බලන්න එතෙන් ඇවිල්ලා අපි අර දේහය දිහා බලලා අපි කල්පනා කරනවා නම් අනේ අපෙත් එක්ක හිටපු මේ කාන්තාව නැත්තම් මේ පිරිමි කෙනා නැත්තම් අපේ පියතුමා මව කොයි විදිහට හිටපු කෙනෙක්ද අද මේ විදිහට මේ කතා කරන්නත් බැලු උඩු බලිය අතට වෙලා ඉන්නේ. ඉතින් බලන්න අපට එතන අපට අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. දැන් මෙතෙන්ද ඇවිල්ලා ඔබතුමිය මේ හැම කෙනෙක්ම දන්නවා මේ සුජාතා මහත්මිය පිළිබඳව. අර හොඳට හිටපු ලස්සන අම්මා කෙනෙක්. ඉතින් කොයි විදිහට අපේ මුතු කුමාරන් මහත්මයා ඒ කාලේ ආදරයෙන් වෙලිලා ඉන්නේ නැද්ද? ඒ වගේම කොච්චර හැඟීමක් තිබුණාද? ඉතින් ඒ ඔක්කොම අර මරණය කියන ධර්මතාවයෙන් වෙන් වෙලා යනවා. ඉතින් මේවා අපට ඕන වෙලාවක හිතන්න පුළුවන්. ඒ වගේම අපි වැඩ කරනකොට කෝච්චිය යනවා නම් බස් එකේ යනවා නම් වාහනයක යනවා නම් අපට හැම වෙලාවකම මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. පුජ්‍යලෝ පිළිබඳව දැකලා අනිත්‍ය මෙනෙහි කරන්න පුළුවන්. කී දෙනෙක් අත දික් කරගෙන වාහන ළඟට එනවද නැති බැරි අය. ඒ මිනිස්සුන්ගේ ජීවිත ගත්තම අපි කොච්චර දුරද ඉන්නේ. ඒ වගේම ආහාර වේලක් නැතුව කොච්චර ඉන්නවද. ඉතින් මේ හැම තැනකම අපට හිතන්න පුළුවන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා.
මෙන්න මේක තමයි බුදුදහම කියලා කියන්නේ. නැත්තම් ඒකටම යෙදිලා අපේ ඔක්කොම පැත්තක තියලා එහෙම කරන්න පුළුවන් නැත්නම් කරන එක හොඳයි. එහෙම නැතුව අපේ ජීවිතේ හැම වෙලාවකම හැම මොහොතක්ම අපි උත්සාහ ගන්න ඕන භාවනා කරනවා කියන්නේ අපි ඕනම වෙලාවක අපට පුළුවන් මෛත්‍රී භාවනා කරන්න. අපෙන් ওই ජපන් අය අහනවා කොහොමද මේක අපි මෙච්චර වැඩ තියෙද්දි කරන්නේ කියලා. ඉතින් අපි මේ වෙලාවට ඒ රටේ තියෙන උදාහරණයක කෝච්චි වල තමයි මහා විශාල ලක්ෂ ගණන් පිරිසක් මේ වැඩවලට යන්නේ, රැකියාවට යන්නේ. ඉතින් අර කෝච්චියේ ඉන්නවා ලක්ෂ ගාණක් උදේට එක කෝච්චි පෙට්ටියක මං හිතන්නේ ලක්ෂ ගාණක් මහා විශාල කෝච්චි පෙට්ටි. ඉතින් ඒ වගේ ඉන්නවා දහස් ගාණක්, ලක්ෂ ගාණක් ඉන්නවා. ඉතින් අපි කියනවා මේ කෝච්චියට නැංගන් පස්සේ මේ කෝච්චියේ ඉන්න සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා ඒ විදිහට මෛත්‍රී භාවනා කරා. ඉතින් සමහර අය ඒගොල්ලෝ කියනවා ඒක පුදුම සැනසීමක් කියලා. අර කෝච්චියේ හිර වෙලා ඒ උදේට යන වෙලාවවලට උදේ 7 ඉඳලා 9 විතර වෙනකල් නගින සෙනඟ, ඒ වගේම හවස් වරුවත් ඒ වගේ 4න් පස්සේ කෝච්චිවල ඉන්න සෙනඟ. ඉතින් කොච්චර පිරිසකට අපි ඒගොල්ලොන්ට මෙත් භාවනා කරලා තියෙනවා, මෛත්‍රී භාවනාව කරලා තියෙනවා. ඒ වගේ අපට පුළුවන්. දැන් අපට මේ ගෙදරක හිටියත් මේ වටපිටාව ඉන්න, ගෙදර ඉන්න ඇත්තෝ, ඒ වටපිටාව ඉන්න ඇත්තෝ ඒ විදිහට මෛත්‍රී භාවනා කරනකොට එතන ලොකු ශක්තියක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි ඒකට අමුතුවෙන් මේ ධර්මයේ කියලා මේ අනුගමනය කරන්න ඕනේ. ඒක තමයි ධර්මයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේක මේ එක තැනකට වාඩි වෙලා බණ භාවනා කරමින් අට සිල් අරගෙන, දස සිල් අරගෙන ඒ කරන එක ඒක වෙනම ක්‍රියාවලියක්. ඒ වැඩ නැති ඒ වගේ අයට ඒක කරන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ ජීවිතයත් එක්ක යන ඇත්තන්ට පුළුවන් පන්සිල් පද පහ වුණාට රැකගෙන ඒ වගේම තමන්ගේ හිත කය පිරිසිදු කරගෙන අර විදිහට හොඳට ඒ මෛත්‍රී භාවනා කරනකොට කොච්චර තරම් ශක්තියක් ලැබෙනවද කියලා බුදුරජාණන් වහන්සේම පෙන්눔 කරනවා. බලන්න අපි මේ මෛත්‍රී භාවනා කරනකොට තමන් ආයේ මේ අමුතුවෙන් මේ හැඩ වැඩ වෙන්න ඕනේ. ඒකම කෙනෙක් දකිනකොට ප්‍රියමනාප බවක් ඇති වෙලා ඒ වගේම හොඳ ඕන කෙනෙක් ගරු කරන, ඒ වගේම කරදරයක් නොවන, සිහින නොපෙනෙන මේ විදිහට අන්තිමට මෛත්‍රී භාවනා කරන කෙනා නිදාගෙන විවිධයක් මෙම් මරණයටපත් වෙන්න පුළුවන් කියලා බුද්ධ දේශනාවේ පෙන්눔 කරා. ඉතින් මේ 아무තු දේවල් නෙමෙයි. ඕනම තැනක ඕනම විදිහට වැඩ කරමින් ඒ විදිහට මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත්‍ය භාවනාවත්. ඒක අපි කායගත සතිය කියලා ගත්තන් පස්සේ මේ ශාරීරිය පිළිබඳව අපටම තේරෙනවානේ. අපි පුංචි කාලයක් තිබුණා, ඊළඟට තරුණ කාලයක් එනවා, ඊළඟට අවුරුදු 50 60 වෙනවා, ඊට පස්සේ තව වයසට යනවා. මේ ශාරීරිය දුර්වල වෙන හැටි. හොඳට තිබුණ කෙස් අපි ඉදිරිය යනවා. ඒ වගේම ශාරීරියේ අංගෝපාංග අපිට වැඩ කරන්න පුළුවන් මහා ශක්තියක් තිබුණ ශාරීරියේ ශක්තිමත්. ඒ වගේම එදා අපි මහා වීරයෝ වගේ අතපය ශක්තිමත් වැඩ කරපු අපි අද අපට මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේකම අනිත්‍ය. අපට ඒකම දකින්න පුළුවන්. තමන්ගේ ශාරීරිය දිහාම දැකලා අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා වැඩි හිටියත් අංග දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට කල්පනා කරනකොට මේ ශාරීරිය පිළිබඳව අපට හිතන්න අමුතුවෙන් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන මේ මිනිසත් බවක් ලබාගෙන මේ ධර්මයත් එක්ක කොහොමද ජීවත් වෙන්නේ කියන එක විශේෂයෙන් අර විදිහට අපි කල්පනා කරලා ජීවිතය සකස් කර ගන්න ඕන. බුද්ධුප්පාදෝච දුර්ලභය වගේම බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන්නේ ඒක ගැන හිතන්නවත් බෑ. සක්විති රජ කෙනෙක්වත් බුදු කෙනෙක් පහළ වෙනකොට ඇති වෙන්නේ නැහැ. සක්විති රජ කෙනෙක් කියලා කියන්නේ ලෝකේ ප්‍රධානම රජුරුව. නැත්තම් ඒ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා, නැත්තම් බුදු කෙනෙක් පහළ වෙනවා. සක්විති රජ කෙනෙකුයි බුදු කෙනෙකුයි එකට පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ වගේම ලොකු ලෞකික වශයෙන් ශක්තියක් තියෙන කෙනෙක් තමයි සක්විති රජවරු කියලා. එතකොට බුදු කෙනෙක් කියලා කියන්නේත් ඒ වගේ මේ කල්ප 80 අසංකේය ගානක්. කල්ප අසංකේයයක් කියන්නකෝ අපි කොහොමද මේවා ගණන් හදන්නේ? ඒ කියන්නේ අසංකේයයක් කිව්වන් පස්සේ අපට කියලා තියෙන්නේ මේ කල්පයක් කියන එක ගැන විග්‍රහ කරනකොට යොදුන් 4ක් දිගපළල. ඒ කියන්නේ කිලෝමීටර් මේ සතපුන් 16ක් දිගපළල පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියට දානවා අබ. පෙට්ටිය සම්පූර්ණ අබ වලින් පුරවනවා. අබ වලින් පුරවලා අවුරුදු 100කට වතාවක් අර එක අබෑටයක් අයින් කරනවා. මේ විදිහට යම්කිසි කාලයක් ඉවර වෙනවා නම් ඒකෙනුත් ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා කල්පය කියනවා. ඒකට බලන්න කොච්චර කාලයක්ද කියලා. එතකොට ඒ කල්ප ඒ වගේ ලක්ෂ ගාණක් කෝටි ගාණක් තමයි අසංකේය කියලා කියන්නේ. එතකොට ඒ වගේම තමයි මහා පර්වතයක් තියෙනවා. මේ පර්වතයට ඇවිල්ලා කාන්තාවක්
දුහුල් සාරියක් වගේ දෙයකින් අවුරුද්දකට 100කට සැරයක් ඇවිල්ලා අර පිහදාගෙන යනවා. මේ ගල මේ පර්වතය එකත් අර වගේම තමයි යොදුන් 4ක් දිගපල්ල පර්වතයක්. ඉතින් යම්සි දවසක මේක ගෙවිලා යනවා නම් ඒ ගෙවිලා ඉවර වුණත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා. ඒතර බලන්න මේ කාලය කියන එක මේ දැන් අපි ඉන්නේ අවුරුදු 60 70 80. එහෙම ඉන්න අපි අර වගේ උපත ලබන කාලක් තියෙනවා. දිව්‍ය ලෝකයක උපත ලැබුවොත් කල්ප ගණන්. දැන් අවුරුදු 100ක් කියන්නේ තවතිසා දිව්‍ය ලෝකේ එක දවසක්. අවුරුදු 100ක් කියන්නේ එතකොට අපි එක දවසක්වත් ඉන්නවද බලන්න. අපි එතකොට ඒ ලෝකේ හැටියට එක දවසක්වත් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ ලෝකයක් මේක. ඒ වගේම සතර පායට ගියොත් ඒත් ওই වගේම තමයි. කල්ප ගණන් සතර පාය ආදී ස්ථානවල ඉන්නවා. ඒකට බලන්න ඒකකින් ගොඩ එනවා කියන්නේ කොච්චර අපහසු දෙයක්ද කියලා. දිව්‍ය ලෝකත් ඒ වගේ. ඒ අපේ මේ චාතුරු මහරජ ආදි කොට ඇති මේ යාමේ තුසිතේ නිම්මාන පරිනිම්මිත වසවත්ති කියන මේ දිව්‍ය ලෝක අවුරුදු 50න් 50ට නැත්තම් අපේ එක දවසක් අවුරුදු 50යි නැත්තම් 100යි. ඒ විදිහට තමයි මේ කාලය ගත වෙන්නේ. තවතිසා දිව්‍ය ලෝකෙට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගියා විජම්පිටකය. එතකොට බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් ධර්ම දේශනා කරාද? කොච්චර කාලයක් හිටියද? ගිහිල්ලා 3 මාසයක් නේ. එතකොට විජම්පිටකේ අභිධර්මයේ දේශනා කරේ 3 මාසයක්. අපේ මේ ක්‍රමයට අපේ මේ මිනිස් ලෝකේ තියෙන ක්‍රමයට තමයි 3 මාසයක් කියන්නේ. එතකොට ඒ දිව්‍ය ලෝකේ හැටියට කොච්චරද කියලා අපි අහලා තියෙනවා. මිනිත්තු 9යි. බුදුරජාණන් වහන්සේ මිනිත්තු 10කට තමයි වැඩලා තියෙන්නේ දිව්‍ය ලෝකෙට. මිනිත්තු 10යි විජම්පිටකේ දේශනා කරලා තියෙන්නේ. එතකොට බලන්න විනාඩි 10ක් විනාඩි 9ක් කියලා කියන්නේ 3 මාසයක්. එතකොට ඒ වගේ ලෝක තියෙනවා. ඉතින් ඒ දිව්‍ය ලෝකෙල ඉපදුනත් ඒත් ඒ වගේ තමයි ආත්ම ගණන් අපි කල්ප ගණන් ඒ ලෝකවල අපට ජීවත් වෙන්න වෙනවා දිව්‍ය ලෝකවල. ඒ සැපක් තියනවාද? හැබැයි මේ යන කාලය තුල නැත්තම් අපි නිවන කියන මාර්ගයට යන ගමනේදී අපට අවශ්‍ය වෙනවා සැප සම්පත්. ඒවා අපි කරන දේවල් වලට කුසල් අකුසල් අනුව උපත ලබනවා එක තැන්වල. ඒකයි කියන්නේ මේ මිනිස් ආත්භාවයක අපි පුළුවන් තරම් උත්සාහ ගන්න ඕන නැවත ආත්මයක් උපත නොලබන්න. ඒ කියන්නේ අපේ ක්‍රමයට කියනවා නම් සෝවාන් කියන එක. නැත්තම් අපි සෝවාන් වෙනවා කිව්වන් පස්සේ 아무තු විදියට මේක කොහොමද කරන්නේ? කොයි විදියට මේ වුණන් පස්සේ මොකද වෙන්නේ? ආයි උපත ලබන්නේ නැහැ නේද කියලා අපිට එහෙම සමහර වෙලාවට දුකක් ඇති වෙනවා. එහෙම නෙමෙයි. ඒ සෝවාන් වෙලත් ආත්ම හතක්. ඒ ආත්ම හතක් කියලා කියන්නේ එක ආත්මයක් කල්ප ගානක් කල්ප 100ක් වුණොත් කොච්චර කාලයක් වෙයිද? ඒකට කල්ප 100 ගානක් සමහර වෙලාවට ඒත් අපි නිවන් දකින්න නැතුව ඉන්නවා. හැබැයි තියෙන එක දේ තමයි මේ සතර පායට වැටෙන්නේ නැති එක. සතර පායෙන් නොවැටි ජීවත් වීම. ඒකට ගියොත් එහෙම ඒ සතර පාය ආදී ස්ථාන වලට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපායේ සත්වෝ විඳින දුක් පිළිබඳව. ඒක නිසා සත්වයන්ට බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනා කරන්නේ ඒකයි මොනතරම් දුකක්ද අපි විඳින්නේ සත්වයේ ලෝකවලට ගියන් පස්සේ කියලා. ඒ නිසා ඒ විදිහට යන ලෝකවලට නොයා ඉඳනම් අපි මේ හිත කය වචනය මේ තිදුර පිරිසිදු වෙන්න ඕන හැම වෙලාවකම. ඒවා පිළිබඳව අපි අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. අපි වරදක් වුණත් අපට ඕන කෙනෙකුට මේ බුදුදහම කියන්නේ පුදුම දෙයක්. ඒකට හේතුව දැන් බලන්න අඟුලිමාල හාමුදුරුවෝ 999 දෙනෙක් මිනිමරලා. ඒ අඟුලිමාල අහිංසක පුජ්‍යලයක්නේ. ඒ විදිහට මිනිමරලා අවසානයේ අර විදිහේ මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. ඉතින් බලන්න මේකේ උන්වහන්සේ පින් කරලා තිබුණා. ඒ නිසාත් ඒවා සිද්ධ වුණා. නමුත් අපටත් ඒක ආදර්ශයක්. අපි මිනිමරන්නේ නැහැ නේ කොච්චර කරත් අපේ ජීවිතවල අපි ඒ වගේ දේවල් කරලා නැහැ. සතෙක්වත් අපි බෞද්ධයෝ අපි මේ විදිහට මරන්න උත්සාහ ගන්න නැහැ නේ. ඉතින් එතනින් මෙහා කරලා තියෙන දේවල් හැමදේම සුළු දේවල්. ඉතින් ඒ නිසා අපි ඒව ගැන හිතන්න ඕන අනිත්‍යයි කියලා. අපි මේ විදිහට අපේ හිත කය වචන අපට පාලනය කරගන්න බැලුව මේ මිදිහේ වැරදි සිද්ධ වුණා. ඒක නිසානේ මේව අනිත්‍යයි දුකයි අනාත්මයි. එතනින් එහාට හිතන්න දෙයක් නැහැ. මොන දෙයක් අපේ වැරදි දෙයක් වුණත් මේව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අපට හිත සකස් කරගන්න පුළුවන් මේ බුදුදහමත් එක්ක. නැත්තම් ඒව කල්පනා කර අපි හිතුවොත් අනේ මෙහෙම දෙයක් කරා කීක ඒක පව් වර්ධනය වීමක් වෙන්නේ. අපි කුසල් පුළුවන් තරම් වර්ධනය කරන්න ඕන. අපේ සිතිවිලි හැම වෙලාවකම හොඳ කුසල් වලින් පෝෂණය කරගන්න ඕන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වීම කියලා කියන්නේ මහා කල්ප ගානක් අර විදියට පෙරම් පුරලා බලන්න අපි 550 ජාතකයේ කියලා කොච්චර ඒ ජාතක කතාවල බුදුරජාණන් වහන්සේ උපත ලැබමින් ඒ වගේම පඬිවරයෙක් විදියට ප්‍රශ්න විසඳමින්
මේ ආත්ම භාව කොච්චර තරම්නම් උන්වහන්සේ දුක් විඳලා තියෙනවද මේ සත්වයන් ගොඩ දැමීම සඳහා. ඒ නිසා අපි මේ බුද්ධෝත්පාද කාලයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච යුගයක තමයි අපි උපත ලැබලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාත් අපි හැම කෙනෙක්ම වාසනාවන්තයි. ඒ වාසනාවන්ත ජීවිතය අපි මේ ධර්මයේ තියෙන මේ යුගයක උපත ලැබලා ධර්මය අපට කියවන්න පුළුවන්, අහන්න තියෙනවා. ඒ වගේ මේකේ ප්‍රතිපත්තිය පිළිහිටන්න පුළුවන්. මේවා සුළු වශයෙන් හරි අපි ජීවිතයට වැඩ කරද්දී උනත් අපි ඒවා සිද්ධ කරන්න. එතකොට ඒක තමයි බුදුදහමත් එක්ක ජීවත් වෙනවා කියන්නේ. දුර්ලභංච මනුස්සත්තම් බුද්ධුප්පාදෝච දුර්ලභ. දුර්ලභා කන සම්පත්තිය සද්දම්මෝ පරම දුර්ලභෝ. මේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ මොකද්ද? අපි අර වගේ නරක විදිහට නැත්නම් ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් නැති ඒ වගේම අපි කියන්නේ අබබ්බ කියලා ඒ වගේ ජීවිත වලින් තොර ඥානයක් නැති නොඑක් පුජ්‍යල විදිහට අපි ඒ වගේ උපත ලබනවා. ඉතින් ඒ වගේන් අපි තොර වෙලා තියෙනවා. ඉතින් ඒකත් ලොකු වාසනාවක්. ඒ වගේම තමයි මේ දුර්ලභංජ manussත්තම් බුද්ධුප්පාදෝච දුර්ලභා දුර්ලභා කන සම්පatti සද්දම්මෝ පරම දුර්ලභෝ. ඒ වගේ මේ ධර්මය කියන එකත් හැමදාම හැමතැනම නැහැ. දැන් ඒකනේ ලෝකේ විනාශ වෙලා යන්නේ. ධර්මයේ හොයාගෙන ඉන්න ඕන තරම් අද බණ භාවනා කරන්න. ඒ වගේම නොඑක් විදිහට යුරෝප ජාතීන් ඒ වගේම දියුණු රටවල් වල මිනිස්සු හොයන්නේ ධර්මය. සම්පත් තිබුණ ඕන තරම් මුදල් හදල් තිබුණා. ඒකෙන් සතුටක් නැහැ. මොනවද මේ මනසට දෙන්න පුළුවන් සතුට කියලා අද හොයන මිනිස්සු බොහෝම ඉන්නවා. උගතුන්, බුද්ධිමතුන්, ඒ වගේම নানা විදිහේ පුජ්‍යලයෝ. ඒ නිසා අපි මේ මරණය කියන මේ ධර්මය පිළිබඳව අපට හිතන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයේ තියෙන නිසා. ඒ නිසා ධර්මයක් තියෙන යුගයක අපි උපත ලැබලා තියෙනවා. ඒ නිසා ඒ කාර්යයත් මේ පින්නතුන් ලැබලා තියෙනවා. අපි හැම කෙනෙක්ම ලැබලා තියෙනවා. ඒ දුර්ලභ කරුණ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අප්‍රමාද සූත්‍රයේදී දේශනා කරනවා මේ අප්‍රමාද බව නැත්තම් අපි අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඒකට හේතුව තමයි පසේ නදී කොසල් රජුරෝ කියන්නේ බුදුහාමුදුරුවොත් එක්ක දවසකට අනිවාර්යෙන් ජේතවනාරාමයට දෙසරයක් වඩින දෙසරයක් පැමිණෙන කෙනෙක් තමයි පසේ නදී කොසල් රජුරු. බඩ පිරුණමත් ඒ වගේම මේ මාලිගාවේ මොකක් හරි පොඩි ප්‍රශ්නයක් ඇති වුණත් ඒ විදිහට ඇවිල්ලා මේ පසේ නදී කොසල් රජුරු බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. සිහිපත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරා. මෙතුමා බොහෝම අසනීප තත්වලින් හිටියා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට යොමු කළා. එතුමා හොඳ නිරෝගිමත් පුජ්‍යලයක් බවට පත් කරා. ඉතින් මෙතුමා හැමදාම මොකද කරේ? දවසකට වෙලාවක් එතුමා හැම වෙලාවෙම භාවනා කරනවා. භාවනා කරනකොට මේ පසේ නදී කොසල් රජුරෝ මොකද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු හැටි නොඑක් භාවනා ක්‍රම කටයුතු කරමින් මෙතුමා කල්පනා කරනවා මේ ලෝකේ තියෙනවද දන්නේ එකම ඒකායන මාර්ගයක්. ඒ කියන්නේ මේ අපි මේ ලෝකේ ජීවත් වෙන අපට ඒකායන මාර්ගයක් මොනවා හරි තියෙනවද දන්නේ මේ සසර ගමන යහපත් කරගන්න. නැත්නම් හොඳ නරක මේවට කටයුතු කරන්න යම්සි හොඳ යහපත් මාර්ගයක් තියෙනවද ඒකායන මාර්ගයක් තියෙනවද කියලා මෙතුමාට ප්‍රශ්නයක් ඇති වුණා. ඉතින් මෙතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා බුදු පියාණන් වහන්සේ ඒකායන මාර්ගයක් තියෙනවද අපේ ජීවිතය මේ යහපත් කරගන්න. නැත්නම් එකම මාර්ගයක් තියෙනවද මේ අපේ මේ නිවන් ලැබීම කියන කාරණේ සඳහා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පසේ නදී කොසල් රජතුමාට ඔබතුමාගේ ප්‍රශ්නේ බොහොම වැදගත්. ඒකායන මාර්ගයක් තියෙනවා. ඒ ඒකායන මාර්ගය තමයි අප්‍රමාද කියන වචනේ. අප්‍රමාදීව කටයුතු කිරීම. එතකොට මේ අප්‍රමාද බව කියන එක බුදුරජාණන් වහන්සේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් විදිහට පෙන්වුම් කරා. මේ අප්‍රමාදී ගුණයෙන් යුක්ත වුණාන් පස්සේ මොනවද අපට ලබා ගන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසල් වඩා වර්ධනය කරන් පස්සේ සමහර පුජ්‍යලයෝ කල්පනා කරනවා මට මෙන්න මේ සම්පත් ලබා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. මොනවද? ආයුෂය, ඒ වගේම වර්ණය, සැපය, බලය, ප්‍රඥාව මේ වගේ සම්පත් ලබා ගන්නව නම් මොනවද කරන්න ඕන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අප්‍රමාදී කියන ගුණයෙන් යුක්තව කුසල් වඩනකොට ඕනම කෙනෙකුට ආයුෂ දික් කර ගන්න පුළුවන්. ආයුෂ දීර්ඝ වෙනවා. කුසල් වඩන තරමට ආයුෂ දික් වෙනවා. ඒ වගේම තමයි වර්ණය. අපි මෙත්ත සූත්‍රය නැත්නම් කරණීය මෙත්ත සූත්‍රය වගේ අපි භාවිතා කරනවා නම් අපට බොහෝම හොඳ වර්ණයක් ලැබෙනවා. ඒ වගේම සැප සම්පත්
අපි දන් දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම කියන මේවා කරනකොට අපට ඒ විදිහට සැපේ, බලේ, ප්‍රඥාව කියන මේවා ලැබෙනවා. එතකොට බලන්න දන් දීම, සිල් රැකීම, බණ භාවනා කිරීම කියන මේ අප්‍රමාදී ගුණයන් වඩනකොට අර වගේ දේවල් ඒකාන්ත වශයෙන්ම වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ කුසලය කියන එක නැත්තම් මේ අප්‍රමාදී ගුණය කියන එක තමයි බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කරන්නට යෙදුනේ අපට අපේ ජීවිතවලට එකතු කරගත යුතුයි කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආදිකොට ඇති මේ ධර්මතාවය තමයි කෙනෙකුට චතුරාර්ය සත්‍ය ආදිකොට ඇති මේ ධර්මතාවයන් තුලින් තමයි මේ ජීවිතය අප්‍රමාදීව නිවන් මාර්ගට යොමු වෙන්න පුළුවන්කම තියෙන්නේ. නැත්තම් අපට කොච්චර අපි කටයුතු කරත් අප්‍රමාදී ගුණයක් නැත්තම් අප්‍රමාදීව කටයුතු නොකළොත් අපට ජීවිතයක් ජය ගන්න පුළුවන් කමක් නැහැ. අපි ඉගෙන ගන්න කාලේ ළමා කාලේ නම් ඉගෙන ගන්න ඕන, තරුණ කාලේ නම් රැකියාව කරන්න ඕන, වැඩිහිටියෝ වෙනකොට ගෙවල් දොරවල් හදලා ඒ කටයුතු කරගන්න ඕන. ඒ වගේම ජීවිතයේ පරමාර්ථයක් විදිහට අපේ අවසාන ජීවිතය සාර්ථක කරගන්න බුදුදහමත් එක්ක අපි ඒ පැත්තටත් යොමු වෙන්න ඕන. එතකොට මේ හැම දෙයකටම ලෞකික ජීවිතයට අවශ්‍ය වෙන එකම දේ තමයි අප්‍රමාදී ගුණය. එතකොට මේ අප්‍රමාදී ගුණය කියන එක ලෞකික ජීවිතයටත් පරලෝක ජීවිතයටත් ඉතාමත්ම වැදගත් දෙයක්. ඒ නිසා අපි හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අර විදිහට අපි කල්පනා කරන්නට ඕන මේ අපේ ඒ සංසාර ගමනේ දිගින් දිගට ගමන් කරන්න. නැත්තම් සතරපාදී ස්ථානවලින් දුර වෙලා කටයුතු කරන්න අපට පුළුවන්කම ඇති වෙන්නේ ඒකාන්ත වශයෙන් මේ අප්‍රමාදී ගුණය නිසා. ඒ වගේම ඒ දිව්‍ය ලෝකාදී ස්ථානවල උපත ලබන්න වෙනවා නම් අපට අප්‍රමාදී ගුණය නිසා තමයි ඒ විදිහට ඒ වගේ උපත ලබන්න වෙන්නේ. අපි ප්‍රමාද වෙලා කටයුතු කිරීම තුළින් අර වගේ සතරපාදී ස්ථානවලටපත් වෙනවා. ඒ නිසා ඒ වගින් දුර වෙන්න නම් අපි හැම වෙලාවකම අපේ හිත තුළ තිබෙන ලෝභකම, ද්වේෂය, මෝහය, අවිච්ඡා, මිත්‍යා දෘෂ්ටි ආදී කොට ඇති මේ වගේ අපි හිත පිරිසිදු කරගන්න ඕන. ඒ පිරිසිදු කිරීම කියන එක අපට ඇත්තටම නොඑක් විදිහට අපිට කෙලෙස් ඇති වෙනවා. නමුත් මේ කෙලෙස් ධර්මයන් අපි දුරු කරගන්න උත්සාහවත් වෙන්න ඕන. උත්සාහය තමයි අප්‍රමාදී ගුණය කියලා කියන්නේ. ඒක ලෞකික විදිහට අපට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ හැම දෙයක්ම අපි අප්‍රමාදීව කටයුතු කරොත්, උත්සාහයෙන් යුක්තව කටයුතු කරොත් අපට පුළුවන්කම තියෙනවා මේ ජීවිතය ජය ගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපේ ජීවිතය අර විදිහට මනුෂ්‍යාත් භාවයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක උපත ලබාගෙන ඒ වගේම කාල සම්පත්තිය විදිහට අපි අර විදිහට මනුස්ස හොඳ මිනිස්සාත් භාවයක් ලබාගෙන ඒ වගේම ධර්මයේ පවතින යුගයක අපි උපත ලැබලා ඒ විදිහේ උපතක් ලබාගෙන අපට පින් දහම් කරන්නට පුළුවන්කම ඇති වුණා. ඒ වගේම අප්‍රමාදී ගුණයෙන් යුක්තව කටයුතු කරන්න අපට ලොකු ශක්තියක්, ධෛර්යයක් අපට හැම පැත්තකින්ම බුදුදහම තුලින් තියෙනවා. ඉතින් මේ සියලු කටයුතු කරන්න ශක්තිය, ධෛර්යය අපි ඇති කරගන්නට ඕන. ඉතින් අද දවසේදී අපි දැන් පැයක් පමණ ධර්ම දේශනා කරා. එදා සුජාතා පත්මිනී කුමාරිහාමි වනිනායක මහත්මිය හැබැයි විදිහටම කුමාරිහාමි කෙනෙක් විදිහට තමන්ගේ ජීවිතය ගත කරලා ඊ타මත්ම හොඳ යහපත් දිවි පැවැත්මක් ඇති කරගෙන බොහෝම ශ්‍රද්ධාකාමී මාතාවක් විදිහට කටයුතු කරලා එතුමගේ ජීවිතය අදට අවුරුදු 67ක් වෙනවා. 3 මාසයක් ගත වෙන මේ මොහොතේදී හොඳ උපන්දිනයක් අද හිටියානම් සමහර වෙලාවට ලබන්න තිබුණා. නමුත් එතුමියගේ ජීවිතය 67 වසරකින් ජීවිතය අවසන් වුණා. ඉතින් මේක අපි හැම කෙනෙකුටම ජීවිතය පිළිබඳව කල්පනා කරලා අපේ ජීවිතය මේ විදිහට නැති වෙනවා, ඇති වෙනවා, ඒ වගේම ලෙඩ දුක් වෙනවා. මේ ධර්මතාවය අපි හැම වෙලාවකම මේ අවස්ථාවෙත් හැම අවස්ථාවකම කල්පනා කරලා අනිත්‍ය දුක්ඛ මෙනෙහි කරලා එතුමියට ඒ හිතන අවස්ථාවකම එතුමියට පින් අනුමෝදන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එතුමියගේ ජීවිතයේදී කරපු හොඳ ඊ타මත් යහපත් කුසල ධර්ම, ඒ වගේම යහපත් ජීවිතයක් ගත කරා ඒ සියලුම පින් එතුමියට අනුමෝදන් කරන්න පුළුවන්, අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා එතුමියගේ ජීවිතයේ ආදර්ශමත් ඒ චරිතය දියණිය ඇතුළු ඔබ සියලු දෙනාටම ගන්න පුළුවන් දේවල් එකතු කරගෙන ඒ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් අපේ මුතු කුමාරණ මහත්මයා ඒ තමන්ගේ දුක, ශෝකේ දුරු කරගන්න තියෙන එකම දේ තමයි ඊ타මත්ම හොඳ භාර්යාවක්, වාසනාවන්ත මෑණි කෙනෙක්,
ඒ වගේම සහෝදරියක් ඥාතිවරියක් විදිහට ඔබතුමාට අප උපස්ථාන කරා කටයුතු කරා හෙව්වා බැලුවා. ඉතින් ඒ සියලුම දේවල් සිද්ධ කරලා මේ ලෝකෙට ඇවිල්ලා එතුමිය විදිහට මේ පරලොව යන්න යෙදුණා. ඉතින් ඔබතුමාත් කල්පනා කරන්න හැම වෙලාවකම එතුමියගෙන් කෙරෙන්න ඕන යුතුයකම් ස්වාමි පුත්‍රයෙක් විදිහට ඒ සියලු යුතුයකම් ඉටු වුණා. ඒ නිසා එතුමියගෙන් කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ. එතුමිය වාසනාවන්ත ජීවිතයක් ගත කරා. ඒ නිසා දුක කියන එක දුරු කරගෙන ඒ හැම වෙලාවකම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ධර්මතාවයෙන් යුක්තම එතුමියට හිතන මොහොතක් ඒ පින් සිතුවිලි ඇති කරගෙන පින් අනුමෝදන් කරන්න. ආයේ මේ වගේ 67ක් වගේ වයස නෙමෙයි එතුමියට දීර්ඝායුෂ ලැබිච්ච හොඳ වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න උපූපං ආත්ම භාවවල ඇති වේවා කියලා ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි මුතු කුමාරන් මහත්මයා කිව්වා උපූපං ආත්ම භාවවල මගේම භාර්යාව වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්න කියලා. ඉතින් සමහර ස්වාමි පුත්‍රයෝ එහෙම හිතන්නේ නැහැ. අනේ මේ වදක භාර්යාවක් නිදහස් වුණා කියලා සමහර වෙලාවට කල්පනා කරනවා. ඒ වගේම ස්වාමි දියණිවරු තමන්ගේ ස්වාමි පුත්‍රයෝ ගැන ජීවිතේම දුක් විඳලා ඒ විදිහට එපා වෙනවා ආත්ම භාවයකටත් එපා කියන අය ඉන්නවා. ඉතින් එහෙම නෙමෙයි ඇත්තට මේ හැඟීම ඇති වෙන්නේ ලෞකික වශයෙන් ඒ තමන්ගේත් එක්ක තිබුණ සම්බන්ධතාවය නිසා. ඒ හොඳකම නිසා. ඉතින් ඒක තමයි ලෞකික අපේ සිතුවිලි. ඒ නිසා අපට තමන්ගේ මවක් වේද නැත්නම් භාර්යාවක් වේද ඥාතිවරියෙක් වේද අපට කියන්න පුළුවන්කමක් නැහැ. එතුමා මේ ලෝකෙට ඇවිල්ලා අපිත් එක්ක ජීවත් වෙලා එතුමිය ගියා. ඉතින් ওই විදිහට අපි කොච්චරවත් අපට අම්මලා කොච්චර වෙලා ඇතිද තාත්තලා කොච්චර එක එක ඇති වෙලා ඇතිද මේක අපට හිතන්න පුළුවන් සසර ගමනක් නෙමෙයි. එහෙම පෙරම් පුරවයක් ඉන්නවා. ඒ වුණත් ඔබතුමන්ගේ ප්‍රාර්ථනත් ඒ විදිහට ඇති කරගෙන එතුමියට හොඳ තැන්වල උපත ලබන්න කියලා අපි පින්පෙත් අනුමෝදන් කරලා පින් අනුමෝදන් කරමු. ඉතින් විශේෂයෙන් අද දවසේදී ඒ තමන්ගේ ඒ සුජාතා අපේ පත්මිනී කුමාරි හාමිවන්නේ නායක මෑණියන් යම්සි දුගති ස්ථානයක දුගති ස්ථානක වේනම් සුගති සංඛ්‍යාව සැපයටපත් වේවා. මේ වගේ ලෙඩක් දුකක් කිසිම ආත්භාවයක ඒ වගේ වේදනාවක් ඇති නොවේවා. අපි විසින් සිද්ධ කරපු ඒ සියලුම කුසල ධර්ම ජීවිතවල රැස් කරගත්ත සියලු කුසල ධර්මත් ඒ වගේම අද දවසෙත් 7 දවසින් ආදුකට ඇති දන් දෙමින් නොඑක් විදියට පින් දහම් කරලා ලබාගත් සියලු පින් හෙටත් සිද්ධ කරන ඒ සියලු පින් බලෙන් ඒ මෑණියන් නමී යංශය භව්‍ය ස්ථානික දුගති ස්ථානික වේ නම් මේ පින් අනුමෝදන් වෙලා සබතරපත් වේවා. උතුම් අමා මහ නිවන් සුව ලබන්නට මේ සියලුම ධර්ම ශ්‍රවණී හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂයෙන්ම අපේ මුතු කුමාරණ මහත්මයාටත් දියණියටත් විශේෂයෙන්ම ඒ තමන්ගේ මෑණියන් වෙනුවෙන් මේ කරන සියලු පින් බලෙන් එතුමියගේ ආශිර්වාදයක් ඇති වේවි. හොඳ තැනක ඉන්නවා නම් නිදුක් නිරෝගී බව ලැබිලා ලෙඩ දුක් අපල උපද්දවල ග්‍රහ දෝෂ ආදියක් වේනම් සියල්ලක් දූරීභූත කරන හොඳ ජීවිත ගත කරන්න ශක්තිය ධෛර්යය ඇති වේවා. ඒ වගේම මේ උදාර පුණ්‍ය කර්මයට ඥාතීන් හිතවතුන් විදිහට මේ සහාය සහභාගී වෙන ඔබ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණී කිරීමෙන් මේ ලබාගත් සියලු කුසල ධර්මයන්ගේ වාසනා ශක්තියෙන් උතුම් නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාත්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාත්. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ.